ඉතින් ආයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම නැවතත් ජොබ් ගයිඩ් ශ්‍රී ලංකා channel එකට. අදත් අපි ඔයාලට තවත් දිවෙන පුරා කැඳවැදී රැකියා පුරප්පාඩු රාශියක් සහිත රජයේ රැකියාව පිළිබඳ විස්තර තමයි ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ සේවයට අදාළව තුන පන්තියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය ගැන විස්තර තමයි මේ ඔස්සේ ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී දිවෙන පුරා පුරප්පාඩු 1219කට අධික ප්‍රමාණයක් පවතිනවා. එහිදී සාමාන්‍ය පෙළ විභාගයේ දෙවරකට වැඩි වාර ගණනකදී සමත් වීම සහ පරිගණක පාඨමාලාවක් ඔස්සේ වලට මේ සඳහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු විදිහ ස්ටෙප් බයි ස්ටෙප් අපි මේ වීඩියෝ එක ඔස්සේ ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් එකින් එක බලමු මේ රැකියාවට අදාළ විස්තර කෙසේද කියලා. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ කැඳවා ඇති ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ සේවයේ තුන පන්තියේ තුන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ 2021 සඳහා තමයි අයදුම්පත් කැඳවීම සිදු කරලා තියෙන්නේ. මෙහිදී පිරවීමට අපේක්ෂිත මුළු පුරප්පාඩු සංඛ්‍යාව 1219ක ප්‍රමාණයක් වෙනවා කියලා සඳහන් වෙනවා. එහිදී දිවයින පුරා පවතින පුරප්පාඩු සඳහා මේ පිරවීම සිදු කරන බවයි සඳහන් වෙන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එක ඔස්සේ කොටස් කිහිපයකට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. එහිදී අවශ්‍ය සුසුකම් වලට මුලින්ම ලබා දෙනවා. ඒ ඔස්සේ මාසික වැටුප් පරිමාණය, තනතුරු සහ තෝරගන්න ආකාරය, පවත්වන විභාග විස්තර, අයදුම්පත් ඔන්ලයින් මාර්ගයෙන් පුරවන අයුරු ස්ටෙප් බයි ස්ටෙප් අපි ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔන්ලයින් මාර්ගයෙන් පිරවීමට පසුව අතින් පිරවිය යුතු කොටස් මොනවද කියලා අපි කියලා දෙනවා. ඒ වගේම අවසානයේදී අයදුම්පත් ලියාපදිංචි පැන වෙන ආකාරයත් මේ වීඩියෝ එකේ ඔයාලට ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අනතුරට අවශ්‍ය කරන සුසුකම් කෙසේද කියලා ඒ යටතේ වයස සහ මූලික සුසුකම් මුලින්ම දන්වලා තියෙනවා. ඉන් අනතුරු අධ්‍යාපන සුසුකම් සහ වෘත්තීය සුසුකම් කෙසේද කියලා අපි එකින් එක සලකලා බලමු. මෙහි මුලින්ම වයස සහ මූලික සුසුකම් ගැන සඳහනක් පවතිනවා. එහිදී ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි මේ සඳහා අයදුම්පත් යොමු කිරීමට. ඊට වයස සුසුකම් ගැන සඳහනක් කරලා තියෙනවා. අයදුම්පත් බාර ගන්න අවසාන දිනය විට වයස අවුරුදු 18ට නොඅඩු විය යුතු අතර වයස අවුරුදු 35ට නොවැඩි පුද්ගලයන් සඳහා තමයි අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එහිදී ස්ත්‍රී සහ පුරුෂ කියන දෙපාර්ශ්වය සඳහාම අයදුම්පත් යොමු කිරීමේ හැකියාව මේ සඳහා පවතින බවත් සඳහන් වෙනවා. ඒ වගේම යහපත් චරිතයෙන් හා මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුක්ත වී යුතුයි කියලා පොදුවේ සඳහන් වෙනවා. ඒ වගේම දෙවෙනි ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට බැඳී සිටිය යුතුයි කියන කොන්දේසියට යටත් විය යුතුයි කියලා තමයි සඳහන් වෙන්නේ. මේ කියන මූලික හා වයස් සුසුකම් සපුරාලිය යුතුයි ඔයාලා මේ සඳහා අයදුම්පත් යොමු කිරීම සඳහා. බලමු තනතුරට අදාළ අධ්‍යාපන සුසුකම් කෙසේද කියලා. එහිදී මේ තනතුර සඳහා බලන එකම අධ්‍යාපන සුසුකම් වශයෙන් සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වීම පමණයි සලකන්නේ. එහිදී සාමාන්‍ය පෙළ විභාගයේ දෙවරකට නොවැරදි වාර ගණනකදී සමත් වීම ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ ඔස්සේ භාෂාව, ගණිතය, ඉංග්‍රීසි යන විෂයන් ඇතුළුව විෂයන් පහක් සඳහා සීසාමාත්ත තිබිය යුතුයි අවම වශයෙන් ඒ සමත් වීම තුළ කියලා තමයි සඳහන් වෙන්නේ. මේ කියන සුසුකම් තියෙනවා. ඔයාලට පුළුවන් මේ සඳහා අයදුම් පත්‍රය යොමු කරන්න. අපි බලමු ඊළඟට අවශ්‍ය කරන වෘත්තීය සුසුකම් කෙසේද කියලා. මෙහිදී වෘත්තීය සුසුකම් යටතේ පරිගණක පාඨමාලාවක් හැදෑරීම තමයි ඔයාලගේ මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. එහිදී අවස්ථා කිහිපයක් ලබා දීලා තියෙනවා. අපි බලමු එකින් එක කෙසේද ඔයාලට සුසුකම් සපුරාලීම කර හැක්කේ කියලා. එහිදී මුලින්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නැත්නම් UGC එක පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි ප්‍රදාන කිරීම ආයතනයකින් හෝ වෙනත් ආයතනයකින් පරිගණක විද්‍යාව හා සම්බන්ධ ඩිප්ලෝමාවක් හෝ උසස් ජාතික ඩිප්ලෝමාවක් හදාarලා සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔයාලට පුළුවන් අයදුම්පත් යොමු කරන්න. එහෙම නැත්නම් තවත් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. එහිදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ලබන ආයතනයක පරිගණක ශාස්ත්‍රයට අදාළව ඩිප්ලෝමාවක් හෝ ඊට ඉහළ පාඨමාලාවක් හදාarලා තිබෙනවා නම් ඔයාලට පුළුවන් අයදුම්පත් යොමු කරන්න. එහිදී පැය 1500ට නොඅඩු කාල සීමාවක් මේ පාඨමාලාව හදාarලා තියෙන්න ඕනේ ඔයාලට අයදුම්පත් යොමු කිරීමේ සුදුසුකම් ලබා ගැනීම සඳහා. එහෙම නැත්නම් තවත් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව එහෙම නැත්නම් TVEC මගින් පිළිගත් ලබන ආයතනකින් හෝ ව්‍යවස්ථාපිත ආයතනයකින් පරිගණක හා තොරතුරු තාක්ෂණය පිළිබඳ ශාස්ත්‍රයට අදාළ වෘත්තීය ජාතික වෘත්තීය කුසලතා පහ මට්ටමට නොඅඩු පාඨමාලාවක් ඔයාලා හදාarලා සහතික ලබා තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ සඳහා අයදුම්පත් යොමු කරන්න. එහෙම නැත්නම් තවත් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. එසේ පිළිගත් ආයතනයකින් පැය 1500ට නොඅඩු පරිගණක පාඨමාලාවක් හදාarලා සම්පූර්ණ කරලා තියෙනවා නම් ඒ ඔස්සේ ඔයාලට මේ සඳහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් මේකෙන් සුසුකම් ඔයාලට තියෙනවා. ඔයාලට පුළුවන් මේ සඳහා අයදුම් පත්‍රය නිවැරදිව යොමු කිරීම සිදු කරගන්න. මේ තනතුරට අදාළ වැටුප් පරිමාණය පවතින්නේ කෙසේද කියලා. ඒ යටතේ 3 ඇලවිලක් 2016 චක්‍රලේඛය අනුව ඔයාලට MT1 2016 වැටුප් පරිමාණය යටතේ 29840ක මූලික වැටුපක් තමයි හිමි වෙන්නේ. ඊට අමතරව තව අනිකුත් දීමනා සහිතව ඔයාලට 40000කට ආසන්න වැටුපක් මුල් මාසයේ සිටම ලබා ගැනීම හැකියාව මේ තනතුර සඳහා පවතින බව සඳහන් වෙන්නේ.
එහිදී ස්ථිර තනතුරක් වශයෙන් තමයි බඳවා ගැනීම සිදු කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. මේකට බලමු මේ සඳහා තෝරා ගන්න ආකාරය කෙසේද කියලා. එහිදී විභාග කොමසාරිස් ජෙනරාල් විසින් පවත්වනු ලබන ලිඛිත තරග විභාගයේ ප්‍රතිඵල මත තමයි ඔයාලා බඳවා ගැනීම සිදු කරගන්නේ මේ සේවය සඳහාද කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට බලමු මේ ලිඛිත තරග විභාගයේ පැවැත්වෙන ආකාරය කෙසේද කියලා. එහිදී විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙකකින් යුක්තව පැවැත්වෙනවා කියලා සඳහන් වෙනවා. එය භාෂා මාධ්‍ය තුනෙන්ම පැවැත්වෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා මාධ්‍ය තුනෙන්ම. එහිදී ඉල්ලුම් කරන මාධ්‍ය අනිවාර්යයෙන්ම පසු වෙනස් කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ කියලා විශේෂයෙන්ම සඳහන් වෙලා තියෙනවා. ඊළඟ විභාගය සඳහා පවතින විෂයන් සහ ඒ එක් විෂයට ලකුණු ලබා දෙන ආකාරය මේ ආකාරයෙන් තමයි සඳහන් වෙන්නේ. තොරතුරු හා සංවේදන තාක්ෂණය විෂයයටදී ඔයාලට ප්‍රශ්න පත්‍රයක් හිමි වෙනවා. ලකුණු 100කින් පැය දෙකක කාලයක් ඒ සඳහා හිමි වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට අමතරව අභියෝග්‍යතාවය ප්‍රශ්න පත්‍රයක් වට ඔයාලා මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ යටතේ. එහිදී පැය කාලයක් සඳහා මේ ප්‍රශ්න පත්‍රයට ඔයාලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ එක් ප්‍රශ්න පත්‍ර සඳහා වන විෂය නිර්දේශයන් මේ ඔස්සේ මේ කොටසින් ඔයාලට අධ්‍යයනය කිරීමෙන් ලබා ගැනීම හැකියාව පවතිනවා. තොරතුරු හා සංවේදන තාක්ෂණය විෂය ධාරාවට අදාළ විස්තර මේ කොටස අධ්‍යයනය කිරීමෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අභියෝග්‍යතාවයේ ප්‍රශ්න පත්‍රයට අදාළ කොටස් මේ කොටස අධ්‍යයනය කිරීමෙන් ඔයාලට ලබා ගන්න හැකියාව ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි මතක් කරන්න අපි jobguide.lk වෙබ් ආඩිය මගින් ඔයාලට මේ සඳහා වන past papers සහ notes ඉදිරියේදීත් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ ඔස්සේත් නිරන්තරයෙන්ම එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඊළඟට බලමු ආයුධම්පත ඔන්ලයින් මාර්ගයෙන් නිවැරදිව පුරවන්නේ කෙසේද කියලා. ඒක ස්ටෙප් බයි ස්ටෙප් අපි කරන ආකාරය ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම තියෙනවා ඔයාලා ඔන්ලයින් මාර්ගයෙන් රෙජිස්ටර් වීම සිදු කර ගන්න ඕනේ මේ සඳහා ආයුධම්පත යොමු කිරීම සඳහා. ඊයේ පහළ රෙජිස්ට්‍රේෂන් එක අපි දීලා තියෙන ලින්ක් එකෙන් ගියාම ඔයාලට මේ ආකාරයේ කවුලුවකට තමයි දිස් වෙන්නේ ඔන්ලයින් මාර්ගයෙන් ආයුධම්පත යොමු කිරීමේදී. එහිදී ඔයාලා අදාළ විභාගය තෝරා ගැනීම සිදු කර ගන්න ඕනේ. මේ යටතේ මෙහි සඳහන් වෙන open competitive examination for the recruitment of grade 3 of class 3 of Sri Lanka Information and Communication Technology Service 2021 කියලා අන්නේ විභාගයට අදාළව තමයි ඔයාලා මේ ආයුධම්පත යොමු කිරීම සිදු කර ගන්න ඕනේ. එහිදී විභාග ගාස්තු වශයෙන් රුපියල් 600 මුදලක් ඔයාලට ගෙවීමට සිදු වෙනවා මේ සඳහා. අවසාන දිනය සඳහන් වෙනවා 2021 නොවැම්බර් මාසේ 1 වෙනිදා දක්වා ඔයාලට ආයුධම්පත යොමු කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධ ගැසට් නිවේදනය මෙතනින් ඩවුන්ලෝඩ් කර ගැනීම හැකියාව ලබා දීලා තියෙනවා. ඒ වගේම ඒ පිළිබඳ වැඩිදුර විස්තරත් ඔයාලට මේ කොටස තුලින් ලබා ගැනීම හැකියාවක් පවතිනවා. ඊළඟට ඔයා මුලින්ම කරන්න ඕනේ මේ apply කියන බටන් එක ක්ලික් කරගන්න ඕනේ මේ සඳහා ආයුධම්පත යොමු කිරීම සඳහා. එහිදී මේ ආකාරයේ කවුලක් තමයි දිස් වෙන්නේ. එහිදී ඔයාලා මුලින්ම රෙජිස්ටර් වීමක් සිදු කරගන්න ඕනේ. ඔයාලා නිවැරදිව මේ තොරතුරු ලබා දීමෙන් අනතුරු ඔයාලා මේ කවුලට අදාළව මුලින්ම ඔයාලගේ ජාතික හැඳින්වීමත් අංකය නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔයාලා මොබයිල් නම්බර් එක නිවැරදිව ඇතුළත් කිරීම සිදු කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ email address එක මේ කොටුව තුල නිවැරදිව ඇතුළත් කිරීමෙන් අනතුරුව I agree with the terms and conditions තුල ටික් කිරීමෙන් අනතුරුව I am not a robot යනුවෙන් සඳහන් කරලා next කියන බටන් එක ක්ලික් කර ගැනීම සිදු කර ගන්න ඕනේ. එසේ කරගත්තාම ඔයාලා රෙජිස්ටර් වීමට ලබා දුන් ඒ දුරකථන අංකය සඳහා ඔයාලගේ one time password එකක් පැමිණෙනවා මේ ආකාරයට. ඒ පැමිණෙන password එක මේ කොටුව තුළ නිවැරදිව ඇතුළත් කිරීමෙන් පසු ඔයාලා submit කිරීම සිදු කර ගන්න. one time password එක මෙතන නිවැරදිව ඇතුළත් කරලා submit කියන බටන් එක මේ ආකාරයෙන් ක්ලික් කර ගන්න ඕනේ. එසේ කරගත්තට පස්සේ ඔයාලා මේ ආකාරයට ආයුධම්පත් යොමු කළ යුතු application එක වෙත යොමු වීමක් සිදු වෙනවා. එහි එළියම සඳහන් වෙනවා open competitive examination for the recruitment of grade 3 of class 3 of Sri Lanka Information and Communication Technology Service 2021 කියලා. ඒ අර්ථය අපි බලමු එකින් එක කෙසේද මේ ආයුධම්පත නිවැරදිව පුරවීම සිදු කරගත යුත්තේ කියලා. ආයුධම්පත ඔයාලට කොටස් කිහිපයක් ඔස්සේ පිරවීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. එහිදී මූලික තොරතුරු general information කොටස පිරවීමට තියෙනවා. personal information කොටස පිරවීමට තියෙනවා. ඊට වඩා අධ්‍යාපන සුසුකම් පිරවීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. වෘත්තීය සුසුකම් පිරවීමට අවස්ථාව කොටසක් ලබා දීලා තියෙනවා. ඊළඟට other statement එක යටතේ පිරවීමට කොටසක් තියෙනවා. ඒ වගේම certificate of the candidates යටතේ ආයුධම්කරුගේ සහතික කිරීමක් මෙතන කොටසක් පිරවීමට තියෙනවා. ඒ වගේම ආයුධම්කරුගේ අස්සන සහතික කිරීමේ කොටස පවතිනවා. ඊළඟට ආයුධම්කරු දැන් රාජ්‍ය සේවය කටයුතු කරනවා නම් ආයතන ප්‍රධානියා මාර්ගයෙන් පිරවීමට කොටසකුත් මේ ඇප්ලිකේෂන් එක යටතේ පවතිනවා. මින් ඔයාලා ඔන්ලයින් මාර්ගයෙන් ආයුධම්පත යොමු කිරීමට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. මේ කියන general information සහ personal information කියන කොටස් දෙක පමණයි. ඊටු සියලුම කොටස් print out ලබා ගත්තට පස්සේ අතින් පිරවීමෙන් අනතුරුව තමයි ඔයාලා ලියාපදිංචි තැපැලේ යවීම සිදු කරගන්න ඕනේ. අපි මුලින්ම බලමු general information යටතේ ඔයාලා fill කළ යුතු කොටස් මොනවද කියලා. මේ යටතේ මුලින්ම ඔයාලගේ විමසලා තියෙන්නේ medium of the examination කියලා. එහිදී අවස්ථා තුනක් ඔයාලා ලබා දීලා තියෙනවා සිංහල, තමිල්, ඉංග්‍රීසි වශයෙන්. ඔයාලා අනිවාර්යයෙන්ම මේ ආයුධම්පත පිරවීමේදී විභාගයට මුහුණ දෙන මාධ්‍ය නැවත වෙනස් කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒකින්ද නිවැරදිව මේ මාධ්‍ය වලින් මෙතන සඳහන් කිරීම සිදු කළ යුතුයි. ඊළඟට අවස්ථාව ලබා දීලා තියෙනවා ඔයාලා එක්සෑම් එක සඳහා වාඩි වීමට කැමති
දිස්ත්‍රික්කය කුමක්ද කියලා. එහිදී මේ drop down list එකේ ඔයාලා මුලින්ම කැමති දිස්ත්‍රික්කය වඩාත් කැමති දිස්ත්‍රික්කය මෙතනින් සඳහන් කරන්න පුළුවන්. ඉන් අනතුරුව දෙවෙනියට වඩාත් කැමති දිස්ත්‍රික්ක වශයෙන් කොටස් දෙකක් යටතේ ඔයාලට සඳහන් කිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ ආකාරයෙන් ඔයාලට පුළුවන් drop down list එකෙන් ඔයාලට ළඟම town එක මේ ආකාරයෙන් select කිරීම සිදු කරගන්න. ඉන් අනතුරුව දෙවෙනි choice එක වශයෙන් තවත් ළඟම town එකක් ඔයාලට මේ ආකාරයෙන් click කර ගැනීම සිදු කරගන්න පුළුවන් මේ යටතේ. ඊළඟට ඔයාලගේ විමසලා තියෙනවා මේ ගැසට් නිවේදනයේ සඳහන් පරිදි ඔයාලා ආබාධිත පුද්ගලෙක් නම් ඒ යටතේද විභාගයට මුහුණ දෙන්න කියලා එහිදී yes or no වශයෙන් ඔයාලා සඳහන් කිරීම සිදු කර ගන්න ඕනේ. ඊට අනුව තමයි ඔයාලා personal information කොටසට පිරිවීමට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එහිදී මුලින්ම ඔයාලගේ මේ පිරිවීම ඉංග්‍රීසි කැපිටල් අකුරින් අනිවාර්යයෙන්ම සිදු කර ගන්න ඕනේ. මුලින්ම ඔයාලගේ නම වාසකම අගට සහ මුලකුරු වාසකම මුලට සහ මුලකුරු අගට සිටිනසේ මේ ආකාරයට නිවැරදිව පිරිවීම සිදු කර ගන්න ඕනේ. එහිදී ඔයාලගේ වාසකම මේ ආකාරයෙන් මුලින් සඳහන් කරලා ඊට කලින් එන මුලකුරු මේ ආකාරයෙන් ඊට පිටපසින් නිවැරදිව ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ. මේ සඳහා වෙන උදාහරණයකුත් මෙතන ලබා දීලා තියෙනවා. මේ උදාහරණ ආකාරයට ඔයාලට නිවැරදිව ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් මේ ෆිල් කිරීම සිදු කර ගන්න ඕනේ. ඉන් අතර ඔයාලගේ සම්පූර්ණ නම ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් මේ ආකාරයට සඳහන් කරන්න ඕනේ. මුළු සම්පූර්ණ නම. ඉන් අතර ඔයාලගේ permanent address එක. එහෙම නැත්නම් ස්ථිර ලිපිනේ ඔයාලා නිවැරදිව මේ කොටුව තුල ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්. එහිදී කොමා භාවිතා කිරීමෙන් ඔයාලා වෙන ඇඩ්‍රස් එක වෙන් කරමින් ඔයාලා නිවැරදිව සඳහන් කිරීම සිදු කර ගන්න ඕනේ මේ උදාහරණය දීලා තියෙන ආකාරයට. ඊළඟට ඔයාලගේ අයිදුම්පත් එවිය යුතු ඇඩ්‍රස් එකක් සඳහන් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඔයාලගේ permanent address එකට වඩා වෙනස් නම් මේ ඇඩ්‍රස් එක ඔයාලට ඇතුළත් කරන්න පුළුවන්. එම ඇඩ්‍රස් එක නම් එම ඇඩ්‍රස් එකම ඔයාලට ඇතුළත් කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. එහිදීත් ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් කොමා භාවිත කරමින් මේ ආකාරයට නිවැරදිව ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ. ඉන්නතර ඔයාලගේ gender එක විමසනවා. එහිදී නිවැරදි gender එක ඔයාලා මේ drop down list එකෙන් select කරලා ඔයාලට ලබා දෙන්න හැකියාව පවතිනවා. ඊළඟට ඔයාලගේ date of birth select කරන්න ඕනේ. මෙහිදී මේ තුල click කිරීමෙන් ඔයාලා නිවැරදිව වර්ෂය, මාසය, දිනය වශයෙන් ඔයාලගේ date of birth උපන් දිනය නිවැරදිව ඇතුළත් කිරීමේ හැකියාව පවතිනවා. ඊළඟට විමසලා තින්නා ඔයාලා අයිදුම්පත් දෙමු කළ යුතු අවසාන දිනය වෙන 2021 11 වෙනි මාසයේ 1 වෙනිදා වන විට ඔයාලගේ වයස නිවැරදිව ගණනය කරලා වසර, මාස, දින වශයෙන් මේ ආකාරයට මෙන්න මේ කියන ෆෝමැට් එකේ නිවැරදිව ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ ගණනය කිරීම අනතුරු ඔයාලට පුළුවන් මේ ආකාරයෙන් ඇතුළත් කිරීම සිදු කර ගන්න. ඉන්න අනතුරු ඔයාලගේ ටෙලිෆෝන් නම්බරය නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ මෙතන. ඊළඟට ID කාඩ් නම්බරය මෙතන නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ. ඒ කියන තොරතුරු තමයි ඔයාලට මේ යටතේ ඔන්ලයින් මාර්ගයෙන් අයිදුම්පත් කිරීමේදී ෆිල් කිරීමට තියෙන කොටස් ටික. ඒ නිවැරදිව ෆිල් කිරීමේ අනතුරු ඔයාලට පුළුවන් මේ පහළට ගිහිල්ලා save කියන බටන් එක ක්ලික් කරගන්න. එසේ ක්ලික් කරාම successfully save කියලා ඔයාලා මැසේජ් එකකුත් මේ ආකාරයෙන් ලැබෙනවා. ඉන්න අනතුරු ඒක මේ කොටස් අධ්‍යයනය කරලා නැවතත් තහවුරු කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් submit this application කියන බටන් එක මේ ආකාරයෙන් ක්ලික් කිරීමක් සිදු කරගන්න. එසේ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට අපි පුරවන ලද application එකේ preview එකක් මේ ආකාරයෙන් දිස් වෙනවා. එහිදී අපි ඇතුළත් කළ තොරතුරු මොනවද කියලා ඒ කොටසේ දැක්වෙනවා. ඒ නැවත චෙක් කර ගැනීමක් ඔයාලට සිදු කර ගන්න පුළුවන් නිවැරදිද කියලා. මේ ආකාරයෙන් චෙක් කර ගන්න පුළුවන් ඔයාලා පුරවන ලද details හරිද කියලා. ඉන්න අතර ඒක හරිනම් ඔයාලට පුළුවන් මෙතනින් confirm කිරීමක් සිදු කරගන්න මේ කොටස් තුල ටික් එකක් දීපෙන් අනතුරුව. ඉන්න අතර ඔයාලා proceed to payment යටතේ මුදල් ගෙවීම විභාගයේ මුදල් ගෙවීම සඳහා ඔයාලට යොමුීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා මේ ආකාරයට. එසේ ක්ලික් කරාම ඔයාලට මේ ආකාරයෙන් ගෙවිය යුතු මුදල සඳහන් වෙලා රුපියල් 600ක මුදලක් සඳහන් වෙලා මේ ආකාරයේ ගෙවීමේ කොටසකට payment verification කොටසට යොමු වෙනවා. ඉන්න අතර ඔයාලට පුළුවන් proceed to payments කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් නිවැරදිව ඔයාලගේ තොරතුරු ඇතුළත් කරාට පස්සේ ඔයාලට ඊළඟට යොමු වෙන්න තියෙන්නේ ගෙවීම ඔන්ලයින් මාර්ගයෙන් ගෙවීම සිදු කිරීමේ අවස්ථාව ලබා ගැනීමට. මෙහිදී ගෙවීම සිදු කිරීම ආකාර තුනක් යටතේ ඔයාලට සිදු කිරීමට ලබා දීලා තියෙන අවස්ථාව. එහිදී වීසා කාඩ් මගින් ඔන්ලයින් මාර්ගයෙන්ම ගෙවීම සිදු කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තැපැල් මාර්ගයෙන්, තැපැල් කාර්යාලයක් මාර්ගයෙන් අයිදුම්පත සඳහා ගෙවීම සිදු කර ගැනීම හැකියාව ලබා දීලා තියෙනවා. එහෙම නැත්නම් ලංකා බැංකුව මාර්ගයෙන්ුත් ඔයාලට ලංකා බැංකුව ඔන්ලයින් මාර්ගයෙන් හෝ ලංකා බැංකුවට ගිහිල්ලා ඔයාලට පුළුවන් අයිදුම්පත යොමු කිරීම ගෙවීම සිදු කරන්න. මේදී විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා අයිදුම්කරුවන් හරි විභාග ගාස්තු කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීම හැකියාව ලබා දීලා තියෙන එක්වරක් පමණක් කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. මේදී අපි මුලින්ම බලමු ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් ක්‍රමවේදය යටතේ ඔයාලා ඔන්ලයින් මාර්ගයෙන්ම ගෙවීම සිදු කර ගැනීම හැකියාව පවතිනවා. ඒ පිළිබඳ විස්තර තමයි මෙහිදී ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී ඔයාලට ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් පතක් නිවේදනයේ අන්තර්ජාල ගෙවීම සඳහා සක්‍රිය කර ඇති ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් පත මගින් තමයි ඔයාලා අයිදුම්පත සඳහා ගෙවීම සිදු කර හැක්කේ. මෙහිදී මේ ආකාරයෙන් ඒ අදාළ විස්තර පුරවලා ඔයාලට pay now යටතේ ක්ලික් කිරීමෙන් ඔයාලට පුළුවන් මේ සඳහා ඔන්ලයින් මාර්ගයෙන් නිවැරදිව ගෙවීම සිදු කර ගන්න.
ඊළඟට තවත් ක්‍රමවේදයක් ලබා දීලා තියෙනවා. දෙවෙනි ක්‍රමවේදය වෙන්නේ තැපැල් මාර්ගයෙන් ඔයාලට තැපැල් මාර්ගයෙන් ඔයාලට අයදුම්පත තැපැල් කාර්යාලයක් මාර්ගයෙන් ඔයාලට අයදුම්පත සඳහා ගෙවීම සිදු කර ගන්න පුළුවන්. මෙහිදී ඔයාලා ඒ තුල ක්ලික් කරාම ඔයාලට රිෆරන්ස් නම්බර් එකක් ලැබෙනවා. මෙන්න මේ ආකාරයේ. මෙන්න මේ රිෆරන්ස් නම්බර් එකට තමයි ඔයාලා ගෙවීම සිදු කර ගන්න ඕනේ තැපැල් කාර්යාලයට ගිහිල්ලා. මෙහිදී තැපැල් කාර්යාලයට ගිහිල්ලා ඒ ගෙවීම සිදු කරගත්තට පස්සේ ඔයාලා නැවතත් ඒ රිෆරන්ස් සංඛ්‍යාව රැගෙන අදාළ ස්ථානයට ලබා දීමෙන් ඔයාලට ඉදිරියට මේ අයදුම්පත ඔන්ලයින් මාර්ගයෙන් සම්පූර්ණ කිරීම කරගෙන යාම සිදු කරගත හැකියි. ඊළඟ තුන්වෙනි ක්‍රමවේදය යටතේ pay with BOC ක්‍රමවේදය යටතේ ඔයාලට පුළුවන් නැවතත් මෙහි ඒ ක්ලික් කිරීම මගින් රිෆරන්ස් සංඛ්‍යාව මේ ආකාරයට ලැබෙනවා. ඒ රිෆරන්ස් සංඛ්‍යාව රැගෙන ගොස් ලංකා බැංකු ශාඛාව මගින් ගෙවීම සිදු කර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් මාර්ගයෙන් ලංකා බැංකු ඔන්ලයින් මාර්ගයෙන් උත් අයදුම්පත සඳහා ගෙවීම සිදු කර ගන්න පුළුවන්. මේ රිෆරන්ස් සංඛ්‍යාව සඳහා එහිදී විශේෂයෙන් මතක් කරන්නේ දෙපාර්තමේන්තු අංකයට ස්ලිප් මගින් ලංකා බැංකුවෙන් ස්ලිප් මගින් ගෙවීමක් සිදු කර නොකළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ලංකා බැංකුවට ගිහිල්ලා මේ රිෆරන්ස් සංඛ්‍යාව ලබා දීමෙන් තමයි ඔයාලා ගෙවීම සිදු කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. එසේ මේ ආකාරයෙන් ගෙවීම සිදු කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් නැවතත් අපි අර මුලින් සඳහන් කර විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ගිහිල්ලා එතන මේ කොටු හතරෙන් continue after payment කියන කොටුව තුල ක්ලික් කරන්න. එසේ ක්ලික් කරාම ඔයාලට ඉදිරියට යාමට හැකියාව ලබා දෙනවා. එසේ ක්ලික් කරාට පස්සේ ඔයාලට අපි කලින් සඳහන් කර අර රෙෆරන්ස් නම්බර් එක මෙන්න මේ කොටුව තුල යොදන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ගෙවීම කළාට පසුව ලැබෙන රෙෆරන්ස් නම්බර් එක මෙතන සඳහන් කරලා proceed කියන මේ කොටස ඔයාලා ක්ලික් කිරීම සිදු කර ගන්න ඕනේ. එසේ ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට ඉහත ක්‍රම වගේ මුදල් ගෙවූ පසු ඒ මුදල් ගෙවූ බවට අදාළ වන ලදු පොතක් මේ ආකාරයෙන් දිස් වෙනවා. ඒ ඔයාලට පුළුවන් මුද්‍රණය කර ගැනීම සිදු කරගන්න මෙන්න මේ කොටස් තුල ක්ලික් කරලා ඔයාලට PDF එකක් ආකාරයෙන් හෝ මුද්‍රණය කර ගැනීම හැකියාව ලබා දීලා තියෙනවා. ඉන්පසු එසේ මුද්‍රණය කරගත්තාට පස්සේ ඔයාලට පුළුවන් මේ proceed කියන බටන් එක යොදලා ඉදිරිය සඳහා යොමු වෙන්න. ඊළඟට ඔයාලා අයදුම්පත සඳහා මුදල් ගෙවුවන් පස්සේ ඔයාලට තියෙන්නේ ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත නිවැරදිව සබ්මිට් කිරීම සිදු කරගන්න. එසේ සබ්මිට් කර ගැනීම ප්‍රථමයෙන් ඔයාලට මෙන්න මේ ආකාරයේ කොටසක් දිස් වෙනවා. එහිදී ඔයාලා මේ දෙපාර්තමේන්තුවේ කොන්දේසි වල දක්වන බවට තහවුරු කරලා මෙතන ටික් දෙකක් යොදලා ඉන්පස්සෙ මෙතන සබ්මිට් කියන බටන් එක යොමු කිරීම සිදු කරගන්න ඕනේ. ඉන් අතර ඔයාලා එසේ සබ්මිට් කරගැනීමෙන් පස්සේ ඔයාලට දිස් වෙනවා මේ ආකාරයෙන් රෙෆරන්ස් නම්බර් එකක් ඒක ඔයාලා ලියලා තියාගන්න ඕනේ. ඊට අමතරව ඔයාලට මුද්‍රිත පිටපතක් මෙහිදී ඩවුන්ලෝඩ් කරගැනීම හැකියාව පවතිනවා. මෙතන download my application යටතේ ඔයාලා download කරලා ඒ application එක මුද්‍රණය කරගැනීම අනිවාර්යයෙන්ම සිදු කරගන්න ඕනේ. එසේ මුද්‍රණය කරගත්තාට පස්සේ ඒ අදාළ කොටස් අතින් පිරවිය යුතු කොටස් කිහිපයක් තියෙනවා. ඒ කොටස් මොනවද කියලා අපි ඊළඟ කොටසින් සාකච්ඡා කරනවා. එසේ නිවැරදි පිරවීමෙන් අනතුරුව ඔයාලට මේ අයදුම්පත ලියාපදිංචි තැපෑලෙන් නැවතත් යොමු කිරීම සිදු කරන්න ඕනේ. එසේ ලියාපදිංචි තැපෑලෙන් විභාග දෙපාර්තමේන්තුවේ යොමු කරන ආකාරය වීඩියෝ ඊළඟ පියවරෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අයදුම් පත්‍රය අතින් පිරවිය යුතු කොටස් මොනවද කියලා එහිදී ඔයාලා ඔන්ලයින් මාර්ගයෙන් අයදුම් පත්‍ර නිවැරදිව අපි සඳහන් කළ ආකාරයට සබ්මිට් කිරීමෙන් අනතුරුව එහි ඩවුන්ලෝඩ් කරගෙන print out අරගෙනීමෙන් අනතුරුව ඔයාලා අතින් පිරවීමේ කොටස් කිහිපයක් තියෙනවා. ඒවා පුරවීමේදී ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න ඕන ඔයාලගේ අයදුම් පතේ අත්සන් සහතික කිරීමේ කොටසක් පවතිනවා. එහිදී ඔයාලා දැන්ටත් රාජ්‍ය සේවය කටයුතු කරනවා නම් ආයතන ප්‍රධානී මාර්ගයෙන් අයදුම් පතේ අත්සන් සහතික කර ගැනීම සිදු කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලබා දීලා තියෙන අනිකුත් පුද්ගලයන්ගෙන් එක්කෙනෙක්ගෙන් ඔයාලා ඒ අයදුම් පත අත්සන් සහතික කර ගැනීම සිදු කර ගන්න ඕනේ කියලා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. එහිදී මේ ලබා දීලා තියෙන රජයේ පාසලක ප්‍රධානියෙකු, විශ්‍රාම නිලධාරියෙකු, ගාම නිලධාරිවරයා, සමාජාන විශ්වකාරවරයෙක්, දියුණු කොමසාරිස්වරයෙක් වශයෙන් අවස්ථා කිහිපයක් ලබා දීලා තියෙනවා. මේ කොටස අධ්‍යයනය කිරීමෙන් ඔයාලට පුළුවන් ඒ සුසු පුද්ගලයෙකුගෙන් ඔයාලගේ අත්සන් සහතික කර ගැනීම සිදු කරන්න. ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන print out ලබාගත් අයදුම් පතේ අතින් පිරවිය යුතු කොටස් කෙසේද කියලා බලමු. මෙහිදී මුලින්ම ඔයාලා අධ්‍යාපන සුසුකම් පවතින කොටස අතින් පිරවීම සිදු කරගත යුතුයි. මේ රැකියාවට අදාළව සාමාන්‍ය පෙළ විභාගයේ පමණයි විමසා සිටින්නේ. එහිදී මේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා අවස්ථා දෙකක් ඔස්සේ ඔයාලට මේ සඳහා අවස්ථා වාර දෙකකදී ඔයාලට අවස්ථාව ලබා දීලා තියෙනවා මේ අයදුම් පතේ පිරවීම සඳහා. first attempt එකේදී ඔයාලට පුළුවන් පළවෙනි වාරයේදී ඔයාලා ලබාගත් result විස්තර මේ කොටුව තුළ නිවැරදිව අතින් පුරවීම සිදු කරගන්න. ඉන් අනතුරුව දෙවෙනි වතාවට සාමාන්‍ය පෙළ විභාගයේ මුහුණ දීලා තියෙනවා නම් මේ පිළිබඳ විස්තර ඇතුළත් කිරීමට මේ කොටුව තුළ ඔයාලට අවස්ථාව ලබා දීලා තියෙනවා second attempt වශයෙන් සඳහන් කළා. එහිදී වසර මාසය තුලත් ගන්න ඕන ඔයාලා exam එකට මුහුණ දුන්න index number එක සහ අදාළ subject සහ grade වශයෙන් ඔයාලා නිවැරදිව ඒ විස්තර ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ අතින් පිරවීම සිදු කරලා.
ඊළඟ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් යටතේ ඔයාලට අතින් පිරීමට අවස්ථාව ලබා දෙලා තියෙනවා. ඔයාලා හදාන ලද පාඨමාලාව පිළිබඳ විස්තර. එහිදී මේ පාඨමාලාවේ නම ඔයාලා මෙතන ඇතුළත් කරන්න ඕනේ. අතින් පිරීමක් සිදු කරන්න තියෙන දිගටම. ඊළඟට ආයතන හදාන ලද ආයතනය ඔයාලා මෙතන නිවැරදිව ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ. ඊළඟට ඔයාලා පාඨමාලාව අවසන් කළ දිනය මෙතන නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට අදාළ පාඨමාලාවේ කාලය ඩියුරේෂන් එක ඔයාලා නිවැරදිව මෙතන ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ. ඊළඟට මේ පාඨමාලාව NEQ 5 මට්ටමට අදාළ නම් 5 මට්ටමට හෝ ඉහළ මට්ටමකට අදාළ නම් ඒ NEQ මට්ටම මෙතන සඳහන් කරන්න ඕනේ නිවැරදිව. ඊට අමතරව ඔයාලා මේ පාඨමාලාව පැය 1500කට වඩා වැඩි නම් ඒ කොපමණ පැය ගාණක් මේ පාඨමාලාව හැදෑරුවද කියලා මෙතන නිවැරදිව ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟට ඔයාලා අද ස්ටේට්මන්ට් එක පිළිවීම තමයි කරන්න තියෙන්නේ. එහිදී ඔයාලා උසාවියකින් වරදකරුවෙක් වෙලා තියෙනවද කියලා විමසලා තියෙනවා. එහිදී yes or no වශයෙන් ඔයාලා නිවැරදිව සඳහන් කරන්න ඕනේ. yes කියලා සඳහන් කළොත් අදාළ විස්තර මෙතන කෙටියෙන් සඳහන් කිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟ අනතුරු කොටසෙන් certificate of the candidate යටතේ ඔයාලා මේ නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන බවට සහතික කරන්න තියෙන්නේ. එහිදී ඔයාලා දිනය යොදලා මෙතන නිවැරදිව ඔයාලගේ අස්සන යෙදීම සිදු කර ගන්න ඕනේ. ඊළඟට ඔයාලා අස්සන සාතික කර ගැනීම සිදු කර ගන්න තියෙන්නේ. එහිදී අපි කලින් සඳහන් කළා වගේ සුසු පුද්ගලකින් ඔයාලට පුළුවන් මේ ආයතනපතේ අස්සන සාතික කර ගැනීම සිදු කර ගන්න. රාජ්‍ය සේවය කටයුතු කරන පුද්ගලයෙක් නම් ආයතන ප්‍රධානියා මාර්ගයෙන් මේ කොටස පිළිවීම සිදු කර ගන්න පුළුවන්. ඊළඟට ඔයාලා රාජ්‍ය සේවය කටයුතු කරන පුද්ගලයෙක් නම් අදාළ ආයතන ප්‍රධානියා මාර්ගයෙන් මේ රෙකමෙන්ඩේෂන් එක කොටස පිළි කරගෙන තමයි ආයතනපතේ වන්න ඕනේ. ඒ කොටස ඔයාලා ඒ රාජ්‍ය සේවය කටයුතු කරන පුද්ගලයන් පමණක් මේ කොටස ෆිල් කිරීම සිදු කර ගන්න ඕනේ. මේ ආකාරයෙන් සියලුම කොටස් අතින් පිළි කර ගැනීමෙන් අනතුරු ඔයාලට පුළුවන් මේ ආයතනපත ලියාපදිංචි තැපෑලෙන් එවීම සිදු කර ගන්න. අපි බලමු කෙසේද ලියාපදිංචි තැපෑලෙන් නිවැරදිව මේ ආයතනපත එවීම සිදු කර ගන්න කියලා. ඉතින් අපි බලමු ඔයාලා ඒ අතින් පුරවන ලද කොටස ඇතුළත් ආයතනපත නිවැරදිව ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්නේ කෙසේද කියලා. එහිදී ඔයාලා එවිය යුතු ලිපිනේ සඳහන් කරලා තියෙනවා විභාග කොමසාරිස් ජෙනරාල් ආයතන විභාග සංවිධාන ශාඛාව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තැපැල් පෙට්ටිය 1503 කොළඹ කියලා ලිපිනයට ඔයාලා ලියාපදිංචි තැපෑලෙන් එවීම සිදු කර ගන්න ඕනේ. එවන ලියුම් කාර්යය වම් පසේ ඉහළ කෙළවර ශ්‍රී ලංකා තොරතුරු හා සංවේදන තාක්ෂණ සේවයේ 3 පන්තියේ 3 ශ්‍රේණියේ සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ 2021 වශයෙන් අනිවාර්යයෙන්ම සඳහන් කරලා එවන්නත් ඔයාලා කටයුතු කරන්න ඕනේ. අවසාන දිනය වශයෙන් සඳහන් වෙන 2021 නොවැම්බර් මාසේ 15 වෙනිදාට ප්‍රථම මෙසේ ලියාපදිංචි තැපෑලෙන් ඔයාලා මේක එවීම සිදු කර ගන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම සඳහන් වෙනවා ඔයාලා මුද්‍රිත පිටපත අනිවාර්යයෙන්ම ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි කියලා. එසේ එවුවේ නැත්නම් ඔයාලා මේ ප්‍රතික්ෂේප කිරීමක් සිදු කරනවා කියලා සඳහන් වෙනවා මේ ආයතනපත. ඒ වගේම ඔයාලා ලියාපදිංචි තැපෑලෙන් මේ ආයතනපත යොමු කරාට පසුව ඔයාලා එසේ යවන ලද පිටපත සහ ඔයාලා ඉන්ටර්නෙට් මාර්ගයෙන් පිරවු පිටපත දෙකම ලැබීම තහවුරු වුණාට පස්සේ ඔයාලට SMS මාර්ගයෙන් කෙටි පණිවිඩයකින් ඒ පිළිබඳව දන්වන බවත් මෙහිදී සඳහන් කරලා තියෙනවා.